තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වත්නි, අද උතුම් පුරපසළොස්වක පොහොය දිනයේ පින්වත් ඔබ සියලු දෙනා වෙනුවෙන් මෛත්‍රී භාවනාව පිළිබඳව යන් හැඳින්වීමක් ඔබට සිද්ධ කිරීමට මා මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ කාල වකවානුව තුල භාවනාව ඊටාම වැදගත් අවස්ථාවක් බවට, අත්‍යවශ්‍යම දෙයක් බවට පත් වෙලා තිබෙනවා. මේ ඇති වී තිබෙන ලෝක වසංගත තත්වය හමුවේ බොහෝ දෙනෙක් තමන්ගේ නිවාසවලට, ඒ වගේම තමන්ගේ ඒ වැඩ කරන ස්ථානවලටම, තමන්ගේ ව්‍යාපාරික ආයතනවලටම හිර වෙලා කොටු වෙලා තිබෙන තත්වයක් උදා වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ කොරෝනා රෝගී තත්වයේ හමුවේ සමාජය සමග, අනිත් අය සමග සුපුරුදු පරිදි Tamanට අදහස් උදහස් හුවමාරු කරගෙන සතුටෙන් සන්තෝෂයෙන් ගමන් බිමන් ගිහිල්ලා කාලා බීලා ඇවිදලා ජීවත් වීමට තියෙන අවස්ථාව සීමා වෙලා තිබෙනවා. ඒ නිසාම බොහෝ අයට මානසික අතෘප්තිය, අසන්තෝෂය ඇති වෙලා තිබෙනවා. මේ නිසා ඒ ඇති වී තියෙන කායික මානසික අතෘප්තියෙන්, අසන්තෝෂයෙන් මිදීමට, ජීවිතයේ සදාකාලික සැනසීම, නිවීම ඇති කර ගැනීමට මේ භාවනාව ඊටාම වැදගත් වෙනවා. භාවනාව කියලා කියන්නේ අපේ හිත වර්ධනය කරගන්න, හදාගන්න වැඩපිළිවෙල. එහෙම නැතිනම් කුසල් සිත දියුණු කරගන්න වැඩපිළිවෙල. අපි පවෙන් අකුසලයෙන් ගැලවෙන වැඩපිළිවෙල. යම් කිසි කෙනෙක් තමන්ගේ හිත වර්ධනය කර ගැනීමට, දියුණු කර ගැනීමට කටයුතු සිද්ධ කරගන්නවාය කියලා කියන්නේ තමන්ගේ අකර්මණ්‍ය වෙලා තියෙන හිත කර්මණ්‍ය ස්වභාවයට පත් කරගන්න පුළුවන්කම තිබෙනවා. තමන්ගේ හිත දුර්වල වෙන්නම තමන්ගේ කයත් දුර්වල වෙන්න පටන් ගන්නවා. අපේ සිත ශක්තිමත්ව හොඳින් පවත්වා ගන්න පුළුවන් නම් අපේ ජීවිතේ අපිට ඇති වෙන ඕනෑම ඛේදනීය අවස්ථාවකදී, ප්‍රශ්නයකදී කම්පණයටපත් නොවි අකම්පිතව මුහුණ දෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ අකම්පිත తত্ত্বය අපේ ජීවිතයේ වෙන කාටවත් ඇති කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඒ తত্ত্বය ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේම
අපිටම පමණයි. තමාටම පමණයි. ඒ සඳහා අවබෝධය වැටහීම ඇති කරගත්තාම තමන්ගේ හිත ශක්තිමත් කරගන්න පුළුවන්කම තිබෙනවා. අපේ මේ භෞතික කය මොනතරම් දුර්වල වුණත්, අසනීප වුණත්, රෝගී වුණත් සිත ශක්තිමත් නම් අපිට පුළුවන් ඒ කයේ තියෙන අබල දුබලතාවයන් පවා යටපත් කරගෙන සිත ශක්තිමත් නිසා අපේ ජීවිතය අසතුටෙන්, අසන්තෝෂයෙන්, අතෘප්තියෙන් තොරව පවත්වාගෙන යන්න. එවිට තමන්ට ජීවිතය සහ ලෝකය පිළිබඳව සැබෑ ස්වභාවය අවබෝධ කරගන්න, තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. දුර්වල හිතක් තියෙන කෙනෙකුට ජීවිතය සහ ලෝකයේ යථා ස්වභාවය තත්වාකාරයෙන් අවබෝධ කර ගැනීමට, වැටහීමට පුළුවන්කමක්, හැකියාවක් නැහැ. ඒ වගේම ඒ දුර්වල හිතක් තියෙන කෙනෙකුට එක සැරේටම ඒ తත්වය වෙනස් කිරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල ජීවිතේ හදා දීමට එක සැරේටම පුළුවන් කමක් නැහැ. ඒ ක්‍රමානුකූලව පියවරෙන් පියවර කළ යුතු කාරණාවක්. භාවනාවෙන් සිද්ධ වෙන්නේ මෙන්න මේ පියවරෙන් පියවර ක්‍රමානුකූලව මේ දුර්වල වෙලා තියෙන හිත ශක්තිමත් හිතක් බවට පත්වෙන එක. කර්මන්‍ය වූ සිතක් බවට පත්වෙන එක. ඒ වගේම ජීවිතය සහ ලෝකය අපිට ගැඹුරින් තේරුම් ගැනීමට අවශ්‍ය කරන ඒ අවබෝධාත්මක ඥානය අපි තුල ඇතිවීම. අපිට මේ ලෝකය පිළිබඳව, ජීවිතය පිළිබඳව ගැඹුරින් දැකීමට තරම් ඥානයක්, අවබෝධයක්, ඒ හැකියාව, ඒ ශක්තිය නැති නිසා තමයි අපි ඕනෑම දුක් මුසු අවස්ථාවකදී, ඛේදනීය අවස්ථාවකදී, ප්‍රශ්න, අභියෝග හමුවේ අපි නිතරම සැලෙන්නේ, කම්පාවටපත් වෙන්නේ, වේදනාවටපත් වෙන්නේ. ඒ වගේම සමහර වෙලාවට ඒව දරා ගන්න බැරි වුණාම ජීවිතේ පවා නැති කර ගැනීමට, සියදිවි නසා ගැනීමට පවා පෙළඹෙන්නේ මේ ජීවිතයේ ප්‍රශ්න තේරුම් ගැනීමට, දරා ගැනීමට හැකියාවක්, ශක්තියක් නැති නිසා. භාවනාවෙන් ශක්තිමත් හිතක් හදාගතපු කෙනෙකුට මේ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ භාවනාවෙන් අපේ හිත වර්ධනය වෙනවා, දියුණු වෙනවා, සකස් වෙනවා. මේ භාවනා කියන පදයේ හැඳින්වීමට තවත් පර්යාය වචන පද ගණනාවක්ම තිබෙනවා පින්වත්නි. ඒ තමයි ආසේවිත, භාවිත, බහුලීකත, යානිකත, වත්තුකත, අනුත්ථිත, ಪರಿචිත, සුසමාරද්ධ කියන මේ වචන වලිනුත් භාවනාව පිළිබඳව තමයි පැහැදිලි වෙන්නේ, විග්‍රහ වෙන්නේ. බුදුරජාන් වහන්සේගේ දහම තුල එකම ක්‍රියාව හැඳින්වීමට, එකම දේ හැඳින්වීමට වෙනත් පර්යාය වචන ගණනාවක් උන්වහන්සේ විවිධ අවස්ථාවල, විවිධ සූත්‍රවල, විවිධ පුජ්‍යලයන්ට ඒ අවස්ථාව අනුව උන්වහන්සේ භාවිතා කරලා තිබෙනවා. එනිසා පින්වත්නි, මේ කුමන නමකින් හැඳින්වුවත් එහි මූලික අදහස තමයි, අර්ථය තමයි හිත හදාගන්න වැඩපිළිවෙල. එනිසා බුදුරජාන් වහන්සේගේ මේ හිත හදාගැනීමේ වැඩපිළිවෙල මේ ලෝකේ ඉන්න ඕනෑම මිනිසියෙකුට අනුගමනය කිරීමට, පිළිපැදීමට අවශ්‍ය කරන පොදු ඉගැන්වීමක්, පොදු ධර්මතාවයක උන්වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. මේක බෞද්ධයන්ට පමණක් නෙවෙයි, වෙනත් ආගමිකයන්ට, වෙනත් ජාතීන්ට, වෙනත් සංස්කෘතියක් තුළ ජීවත් වෙන ඕනෑම කෙනෙකුට මේ ලෝකේ අනුගමනය කරන්න පුළුවන් පොදු විශ්වීය ඉගැන්වීමකුයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ.
ඒක ඕනෑම කෙනෙකුට තමන්ගේ ජීවිතේ ප්‍රායෝගිකව අනුගමනය කරලා ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගන්න පුළුවන් ඉගැන්වීමක්, දහමක්, දේශනාවක්, වැඩපිළිවෙලක් බුදුරජාන් වහන්සේ දේශනා කළා තිබෙන්නේ. එහෙම නැතුව වැඳ ඒ වගේම එහෙම නැත්නම් පූජාවන් පවත්ව එහෙම සිටින වැඩපිළිවෙලක් නෙවෙයි. ප්‍රායෝගිකව තමන්ටම තේරුම් ගන්න පුළුවන් තමන්ගේ ප්‍රත්‍යක්ෂ ඥාණයට තේරුම් ගන්න පුළුවන් ප්‍රායෝගික වැඩපිළිවෙලක් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. භාවනාව එවැනි ප්‍රායෝගික වැඩපිළිවෙලක්. තමන්ගේ හිතේ තියෙන දුර්වලකම් නැති වෙනකොට තමන්ගේ ජීවිතයේ තියෙන බොහෝ අඩුපාඩු දුර්වලකම් පවා යටපත් වෙලා නැති වෙලා යනවා. ඒ තුලින් තමන්ගේ ජීවිතය හැමතින්ම සාර්ථක භාවයට පත් වෙන්න, දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ භාවනාවෙන් අපේ ජීවිතයට ලැබෙන ආලෝකය අපිට වචන වලින් කියලා නිමා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අද මේ නාගරී සමාජය තුල ඒ වගේම අධි පරිභෝජන සමාජයකට ඒ වගේම කාර්මීකරණය වේගයෙන් සිදුවෙන සමාජයක් හමුවේ මිනිසුන්ගේ මානසික අතෘප්තිය, අසන්තෝෂය, ආතතිය එන්නම මේ ලෝකයේ ජීවත් වෙන මිනිසුන්ට වැඩි වෙනවා. ඉතින් ඒ ඇති වෙන මානසික ආතතිය, අතෘප්තිය නැති කරගන්න තිබෙන ප්‍රායෝගික හොඳම වැඩපිළිවෙල තමයි භාවනාව. ඒ නිසා අද ලෝකයේ බොහෝ දෙනෙක් අද මේ භාවනා පිළිබඳව හොයන්න, අධ්‍යයනය කරන්න, ඉගෙන ගන්න යොමු වෙලා තිබෙනවා. ඒ හදාරන්න යොමු වෙලා තියෙනවා. ඉතින් අද එය ಜಾති ආගම් ભેදයකින් තොරව අද මේ බුදුරජාන් වහන්සේගේ භාවනාව අධ්‍යයනය කරන්න පෙළඹිලා තිබෙනවා. මේ මානසික අතෘප්තිය, අසන්තෝෂය, වගේම ජීවිතයේ කලකිරීම, බිඳවැටීම, එපා වීම තිබෙන්නේ බෞද්ධයන්ට පමණක් නෙවෙයි. මනුස්ස ජීවිතයක් ලබපු හැම මිනිසියෙකුටම තිබෙන ඇතිවෙන පොදු ලක්ෂණයක්, පොදු ධර්මතාවයක්. ඒක අතීත, වර්තමාන, අනාගත භේදයකින් තොරව මේ ලෝකයේ ඉපදුණු උත්පත්ති ලබන්න ඉන්න හැම මිනිසියෙකුටම ඇතිවිය හැකි, ඇති වෙන පොදු ලක්ෂණයක්. පෘථග්ජන මිනිසුන්ගේ ස්වභාවය හැම විටම මේ අටලෝ දහම හමුවේ කම්පාවට පත් වෙනවා. ඒ වගේම මේ අටලෝ දහම හමුවේ කම්පාවට පත් නොවි තමන්ගේ ජීවිතයේ ඇතිවෙන ප්‍රශ්න ගැටලු වලට තමන්ට ඊටාම හොඳින් ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන් මේ භාවනාව ප්‍රගුණ කරන, දියුණු කරන, අධ්‍යයනය කරන ඕනෑම කෙනෙකුට. ඉතින් ඒ සඳහා මා ඔබට මතක් කරේ අපි අද භාවනාවේ කතා කරන්නේ මෛත්‍රී භාවනාව පිළිබඳව. මෛත්‍රී භාවනාව මේ වචනය හැඳින්වීමට තවත් වචන, පර්යාය වචන කිහිපයක්ම තිබෙනවා. මෛත්‍රිය කියලා කියන්නේ කුමක්ද කියන එක අපි මුලින්ම හඳුනා ගැනීම ඉතාම වැදගත් වෙනවා. මෛත්‍රිය කියලා කියන්නේ තමාටත් අන් අයටත් යහපත සලසන මිත්‍රත්වයට අපි කියනවා මෛත්‍රිය කියලා. එවැනි මෛත්‍රී හිතක් හදා ගැනීම අපි හැමෝටම අපේ ජීවිතේ ඊටාම වැදගත් වෙනවා. එවැනි මෛත්‍රී සිතක් හදා ගන්නා වූ වැඩපිළිවෙල බුදුරජාන් වහන්සේ මේ මෛත්‍රී භාවනාව තුළින් ලෝකයාට ඊටා මැනවින් දේශනා කළා තිබෙනවා.
ඒ භාවනා වඩන ඕනෑම කෙනෙකුට ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගන්න, තේරුම් ගන්න පුළුවන් ආකාරයට. ඒ නිසා මෛත්‍රිය කියලා කියන්නේ මිතුරුකම, හිතවත්කම. ඒ වගේම ආදරය. මේ ලෝකයේ ඕනෑම කෙනෙක් වැඩියෙන්ම ආදරේ තමන්ට. සමහරලාට ප්‍රකාශ කරන්න පුළුවන් මම අම්මට ආදරේ, තාත්තට ආදරේ, මගේ බිරිඳට ආදරේ, මගේ ස්වාමි පුරුෂයාට ආදරේ, දරුවන්ට ආදරේ, මගේ සහෝදර සහෝදරියන්ට, මගේ පවුලේ අයට, මගේ යහළුවන්ට, මගේ හිතවතුන්ට, මගේ අසල්වාසීන්ට, නෑදෑයින් ආදී කොට ඇති විවිධ අයට තම තමන්ගේ මනාපය, කැමැත්ත, හිතවත්කම, මිතුරුකම අනුව ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙම වුණත් සැබෑම යථාර්ථය තමයි එහෙම ප්‍රකාශ කරත් මේ ඕනෑම කෙනෙක් වැඩියෙන්ම ආදරය කරන්නේ කාටවත් නෙවෙයි තමන්ට. මෙන්න මේ තමන්ට තමන් දක්වන ආදරය, හිතවත්කම ඒ විදියටම මේ ලෝකේ ඉන්න අනිත් සත්වයින්ට, අනිත් පුජ්‍යලයින්ට දක්වන්න පුළුවන් ආකාරයට තමන්ගේ ජීවිතය හදා ගැනීම, සකස් කර ගැනීම, හිත හදා ගැනීමයි මෛත්‍රිය කියලා කියන්නේ. එවැනි මෛත්‍රී විහරණයකින් යුක්තව යම් කිසි කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා නම්, හැකියාවක් තිබෙනවා නම්, එවැනි මිනිසෙකුට මේ සමාජය තුල ඊටාම සතුටෙන්, සන්තෝෂයෙන් ජීවත් වීමට අවශ්‍ය කරන ඒ වටපිටාව තමන්ගේ ජීවිතය තුළ තමන්ටම ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා. මෛත්‍රිය කියලා කියන්නේ වචන හරඹයක් නෙවෙයි. එය ප්‍රායෝගික වැඩපිළිවෙලක්. සමහර අය මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා, වෛර නැත්තෙක් වෙම්මා, ශෝක නැත්තෙක් වෙම්මා, දුක් පීඩා නැත්තෙක් වෙම්මා, සුවසේ ජීවත් වෙම්මා, ශාන්ත සුවයටපත් වෙම්මා ආදී වශයෙන් විවිධ අඩු වැඩි වශයෙන් Tamanගේ අවබෝධය සහ තේරුමේ තේරෙන ආකාරයට මේ මෙත් වැඩීමට වචන සකස් කරගෙන පාඩම් කරගෙන එය උදේ හවස නිතර සජ්ජායනා කිරීම, මෙනෙහි කිරීම සිද්ධ කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය කියලා කියන්නේ එහෙම මේ උදේ හවස සජ්ජායනා කර ඉන්න එවැනි වැඩපිළිවෙලක් නෙවෙයි. එය Tamanගේ දෛනික ජීවිතයේ උදේ අවදි වුණු වෙලාවේ ඉඳලා රාත්‍රියේ නිින්දට යනකම් සතර ඉරියව්ව තුල Taman කරන ව්‍යාපාරය තුල, කර්මාන්තය තුල, වෘත්තීය තුල, සමාජ ජීවිතයේ තුල අනිත් අය සමග කටයුතු කිරීමේදී එය Tamanගේ භාවිතාව තුලයි මේ මෛත්‍රිය ක්‍රියාත්මක වෙන්න ඕන. අන්න එසේ ක්‍රියාත්මක වෙනකොටයි Tamanගේ තුල මේ මෛත්‍රී සිතුවිලි, මේ මෛත්‍රී භාවනාව වැඩෙන්න පටන් ගන්නෙ. එහෙම නැතුව තමයි මොන තරම් මෛත්‍රී චින්තාවන්, වචන කටපාඩම් කරගෙන සජ්ජායනා කරා කියලා ඒ Tamanගේ තුල මෛත්‍රියක් වැඩෙන්නේ, දියුණු වෙන්නේ නැහැ. ඇත්තට මෛත්‍රිය කියන්නේ ප්‍රායෝගික වැඩපිළිවෙලක්. මේ සමාජයේ ඉන්න බොහෝ අය දැනුවත් හෝ නොදැනුවත්ව භාවනාවක් විදියට වැඩියෙන්ම සිද්ධ කරලා තියෙන මෛත්‍රී භාවනාව. නමුත් අපි තුල නැත්තේම මෛත්‍රියමයි. ප්‍රායෝගික ක්‍රියාත්මක නොවෙන්නේ මෛත්‍රියමයි. අපි සමහරලාට අපි මේ මෛත්‍රිය දැනගත්තේ, ඉගෙනගත්තේ, ඒ පහස ලැබුවේ මව් කුසට පිළිසිඳගත්තු දවසේ ඉඳලා.
ඉන් අනතුරුව පෙර පාසලෙන් පාසලෙන් දහම් පාසලෙන් පොයට සිල් සමාදන් වෙලා උදේ සවස ගෙදර බුද්ධ වන්දනාව සිද්ධ කරලා ඒ වගේම සමහර රාත්‍රී නිින්දට යනකොටත් මේ මෛත්‍රී භාවනාව සමහර අය වඩනවා අභ්‍යාසය සිද්ධ කරනවා. හැබැයි එහෙම සිද්ධ කරත් මේ සමාජයේ බොහෝ අය තුල ඒ මෛත්‍රී විහරණයෙන් ජීවත් වෙන බවක් ඒ මෛත්‍රී සිතුවිලි වලට අනුව කටයුතු කරන බවක් පේන්නේ නැහැ. ඒකට හේතුව තමයි සැබෑ ලෙසම මෛත්‍රිය කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව ඒ අයට නිසි අවබෝධයක් වැටහීමක් නැතිකම නිසායි ඒ මෛත්‍රී භාවනාව Tamanගේ ජීවිතය තුළ වැඩිලා නැත්තේ දියුණු වෙලා නැත්තේ. ඒ වචන හරඹයක් බවට පත් කරගෙන කටපාඩමෙන් සිද්ධ කරන සජ්ජායනාවක් බවට පත් වෙලා තියෙනවා. මෛත්‍රී භාවනාව ඇතුළු සිළු භාවනාවන්ම පින්වත්නි ප්‍රායෝගික ජීවන වැඩපිළිවෙලක්. සමහර අය කියනවා භාවනා කරන කතා කරාම අපිට භාවනා කරන කොයින්ද වෙලාවක්. අපි අධික කාර්ය බහුලයි. අපි වැඩ කරනවා. ඒ නිසා අපිට භාවනා කරන තරම් වෙලාවක් නැහැ. මම හිතාගෙන මම විශ්‍රාම ගියාම නැත්නම් මම රැකියාවෙන් අයින් වුණාම භාවනා කරනවා කියලා. පින්වත්නි එහෙම යමෙක් ප්‍රකාශ කරන්නේ මේ භාවනා පිළිබඳව යම් අවබෝධයක් වැටහීමක් තේරුමක් නැති නිසා. ඒ වගේම භාවනා කරන්න එහෙම 아무තු වෙලාවක් කාලයක් නැහැ. භාවනාවට සුදුසු වෙලාව තමයි මේ මොහොත දැන්. එළඹෙන මේ මොහොත තුල Tamanගේ ජීවිතයේ කරන සෑම ක්‍රියාවක්ම මනස සිහි කල්පනාවෙන් කිරීමයි භාවනාව. එසේ සිහියෙන් කරනකොට තමන්නේ කරන වැඩේ හොඳට සිද්ධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊටා කාර්යක්ෂමව සිද්ධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේ මේ කරන වැඩේ තුල වැරදි අඩුපාඩුකම් දෝෂයන්ගෙන් තොරව ඒ වගේම નિયમિત වේලාවට නිම කිරීමට එය පුළුවන්කම අවස්ථාව සැලසෙනවා. තමන්ගේ දෛනික ජීවිතයේ කරන ව්‍යාපාර කටයුතු, කර්මාන්ත කටයුතු, වෘත්තීය කටයුතු, ඒ වගේම Tamanගේ සමාජ කටයුතු, අධ්‍යාපන කටයුතු මේ සියල්ලක්ම ඊටාම හොඳින් සාර්ථක භාවයට පත් වෙනවා පින්වත්නි. මනා සිහි කල්පනාවෙන් ඒ වැඩ කොටස සිද්ධ කරනකොට. ඒ නිසා මා ඔබට අද මේ මතක් කරන්නේ මෛත්‍රී භාවනාව ගැන. එතකොට අපි මෙනෙහි කරන සිහි කරන්නේ මෛත්‍රී සිතුවිලි වලට අනුව අපි කරන රැකියා ව්‍යාපාරයේ කර්මාන්තයේ සමාජ කටයුතු අධ්‍යාපන කටයුතු ඒ වගේම අනිත් අය සමග පවත්වන මානව සම්බන්ධතා ඒ මෛත්‍රී සිතුවිලි වලට අනුව අපිට පවත්වන්න සිදු කරන්න පුළුවන් නම් තමයි අපේ ජීවිතයේ මේ මෛත්‍රී භාවනා වැඩෙන්නේ දියුණු වෙන්නේ. එතකොට අපි කියනවා මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා, වෛර නැත්තේක් වෙම්මා ආදී වශයෙන් විවිධ ආකාරයට මේ අඩු වැඩි වශයෙන් කියනවා. එතකොට මම නිදුක් වෙම්මා කියලා හිතනවා නම් අපි අපේ කරන වැඩ තුලිනුත් අපේ ව්‍යාපාරයේ කර්මාන්තයේ තුල සමාජ ජීවිතයේ තුල අපි අනිත් අයගේ ජීවිත නිදුක් වෙන විදියට, නිරෝගී වෙන විදියට, සුවපත් වෙන විදියට, ඒ වගේම අනිත් අය තුල වෛරය, තරහ, ක්‍රෝධය, iriසියාව ඇති නොවන විදියටයි අපි ඒ කරන වැඩ සිද්ධ කරන්න ඕන. කියන්නේ අපේ රැකියා ව්‍යාපාරයේ කර්මාන්තය සිද්ධ කරන්න ඕන. එතකොට එහෙම සිද්ධ කරනකොටයි අපි තුල මේ මෛත්‍රී භාවනාව වැඩෙන්න, දියුණු වෙන්න පටන් ගන්නෙ. එතකොට අපි මෛත්‍රී විහරණයෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම අපි මෛත්‍රී විහරණයෙන් ජීවත් නොවන තුරු ඒ වගේම අපේ ජීවිතයට මේ මෛත්‍රිය ප්‍රායෝගික කරගන්නේ නැති තාක්කල් අපි මොනතරම් අපේ ජීවිත කාලයේ පුරාම මරණ දක්වාම අපි
සිළු සත්වයේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරාට ඒ කිසිවක් එසේ සිදුවන්නේ නැත. එය ප්‍රායෝගික ක්‍රියාවක් බවට පත්වන්නේ නැත. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ ධහම කියලා කියන්නේ ඉගැන්වීම කියලා කියන්නේ මේ භාවනාව කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම Tamanගේ ජීවිතය තුළ පළමුවෙන් Taman ක්‍රියාත්මක කළ යුතු කරන්න ඕන වැඩපිළිවෙලක්. එසේ සිද්ධ කිරීම තුළයි අනිත් අයට ඒකේ ප්‍රතිඵල ආනිසංස ලැබෙන්නේ. එතකොටයි ඒකේ ආනිසංස ප්‍රතිඵල Tamanට Tamanගේ ජීවිතය තුළ Tamanට ළඟා කරගන්න උදා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා පින්වත්නි මෛත්‍රිය කියලා කියන්නේ ප්‍රබල පාරමිතාවක්. ඒ වගේම මේ Tamanගේ ජීවිතයේ ඊතරම් පහසු කාරණාවක් නෙවෙයි මේ මෛත්‍රී විහරණයෙන් එහි වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කටයුතු කිරීමට තරම් Tamanගේ ජීවිතය ඒ විදියට සකස් කරගන්න එක. නමුත් ඒක අමාරු වුණත් Taman උත්සාහ කරනවා නම් Taman මනස සිහියෙන් යුක්තව කටයුතු කරනවා නම් එය දියුණු කරගන්න හදා ගැනීම ඊතරම් අපහසු කාරණා බවට පත් වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ කරන්න බැරි කිසිවක් මේ ලෝක සත්වයාට ධර්මයේ තුල දේශනා කළා නැහැ. ඒක ඕනෑම සමාජයක අතීත වර්තමාන අනාගත ભેදකින් තොරව සිද්ධ කිරීමට පුළුවන් වැඩපිළිවෙලක් උන්වහන්සේ දේශනා කළා තිබෙන්නේ. බුදුරජාන් වහන්සේ කර්ණීය මෙත්ත සූත්‍රයේ තුල දේශනා කරනවා මාතා යතා නියම් පුත්තං ආයුෂා ඒක පුත්ත මනුරක්කේ. මේ ලෝකයාට මෙත් වඩන්න කියන්නේ කොහොමද? අර එක පුතෙක් ඉන්න මවක් අම්ම කෙනෙක් ඒ පුතාට දක්වන ආදරය සෙනෙහස රැකවරණය මොනතරම්ද කොයිතරම්ද අන්න ඒ ආදරයට රැකවරණයට සෙනෙහසට සමාන වූ ආකල්පයෙන් අදහසින් තමයි මේ ලෝකයේ අනිකුත් සත්වයින් කෙරෙහි දකින්න බලන්න කියන්නේ. පින්වත්නි එවැනි හිතක් හදාගන්න එක දැන් ඔබට පේනවා ඒ කොතරම් අපහසු කාරණාවක්ද කියලා. පෘථග්ජන මිනිසුන්ගේ ස්වභාවය තමයි නිතරම මගේ මාගය කියන හැඟීමෙන් කටයුතු සිද්ධ කිරීම. ඒ වගේම පෘථග්ජන මිනිසුන්ගේ ස්වභාවය තමයි නිතරම ආත්මාර්ථකාමීකම. ඒ වගේම තමන්ගේ පවුල, තමන්ගේ දූ දරුවෝ, තමන්ගේ මව, පියා, සහෝදර, ඥාති ආදී වශයෙන් එහෙමයි තමන්ගේ හිතවත්කම ආදරය ක්‍රියාත්මක වෙන්නේ. නමුත් බුදුරජාන් වහන්සේගේ ආදරය, මෛත්‍රිය මේ ලෝකයේ සිළු සත්වයින්ට එක හා සමානව පුදකල යුතු, දැක්විය යුතු ක්‍රියාවක් බවටයි උන්වහන්සේ දේශනා කරන්නේ. එවැනි මෛත්‍රී විහරණයකින් යුක්තව ජීවත් වෙන්න තමන්ගේ හිත කොහොමද හදාගන්නේ කියන එක පිළිබඳව බුදුරජාන් වහන්සේ මේ කර්ණීය මෙත්ත සූත්‍රයේ තුල සිද්ධ කරන පැහැදිලි කිරීමෙන් දේශනාවෙන් අපිට මනා ලෙස ගැඹුරින් තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ එක පුතෙක් ඉන්න මවක් ඒ පුතාට දක්වන ආදරයේ සෙනෙහසට සමාන ආකාරයෙන් මේ ලෝකේ ඉන්න සිළුමු සත්වයින් කෙරෙහි දකින්න බලන්න වැඩ කරන්න පුළුවන් නම් අන්න ඒ තුලයි අපේ මෛත්‍රී හිත වැඩෙන්නේ, දියුණු වෙන්න පටන් ගන්නෙ. එතකොට එවැනි සිතුවිලි වලින් වැඩ කරන හිතන කෙනෙකු බවට අපි පත් වෙනවා නම් තමයි අපි තුල ප්‍රායෝගිකව මේ මෛත්‍රිය වැඩෙන්න, දියුණු වෙන්න පටන් ගන්නෙ. එහෙම නැතුව අපි ඒක වචන හරඹයක් බවට පත් කරගත්තට ඒ වචන පමණක් පාඩම් කරගෙන සජ්ජායනා කරාට කිව්ව පමණින් අපේ මෛත්‍රිය වැඩෙන්නේ නැහැ, දියුණු වෙන්නේ නැහැ.
මා ඔබට මතක් කරපු විදියට අපේ ජීවිතය අපි දැනුවත් හෝ නොදැනුවත්ව අපි හැමෝම වැඩියෙන්ම කරපු භාවනාව තමයි මෛත්‍රිය. හැබැයි අපේ ජීවිතය තුල නැත්තේ මෛත්‍රියමයි. හැම තැනම ගැටෙනවා. ඒ වගේ මිනිස්සු ඉරිසියාව, ක්‍රෝධය, වෛරය තුල ජීවත් වෙන්නේ. අද මේ මුළු ලෝකයේ තුලම දරුණු යුද කෝලහල, ඒ වගේම සමාජ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, ආයතනික ප්‍රශ්න, පෞල් ප්‍රශ්න ආදී කොට ඇති මේ නොයෙකුත් ප්‍රශ්නවල අර්බුදයන්ගේ ස්වභාවය ගැඹුරින් විමසා බලනකොට පේනින්නේ එතන සම්පූර්ණයෙන්ම මේ ඉරිසියාව, ක්‍රෝධය, වෛරය නිසා ඇතිවෙච්ච ක්‍රියාවල ප්‍රතිඵලයන් තමයි ඒ තුල දකින්න තිබෙන්නේ. ඒ නිසා මෛත්‍රියේ වටිනාකම අවබෝධ කරගත්තාම, තේරුම් ගත්තයින් පසුව තවත් සත්වයෙක්, තවත් කෙනෙක්, එහෙම නැත්නම් මේ සමාජයේ අනිත් අය පීඩාවට පත් නොවන විදියට කටයුතු සිද්ධ කරනවා. අද මේ ලෝකයේ හමුවේ මේ දරුණු යුද කෝලහල ඇති වෙලා තියෙන්නෙම මෛත්‍රිය නැතිකමේ ප්‍රතිඵලයක් විදියට. අද මේ ලෝකයටම මෛත්‍රිය අවශ්‍යතාවය වැඩි වැඩියෙන් දැනිලා තියෙනවා. තවත් මේ සමාජය කාර්මිකකරණයට ලක් වෙන්න, ඒ වගේම නාගරීකරණයට පත් වෙන්න, ඒ වගේම සමාජය තව පරිභෝජන, අධිපරිභෝජන රටාවට හුරු වෙන්න දියුණු වෙන්න මේ මෛත්‍රිය අවශ්‍යතාවය එන්නම වැඩි වෙනවා. මේ ලෝක ප්‍රශ්නවලට සැබෑ විසඳුම තියෙන්නේ මෛත්‍රිය තුලමයි. මෛත්‍රියෙන් කටයුතු කරන්න පුළුවන් නම්, මෛත්‍රී විහරණයෙන් යුක්තව ජීවත් වෙන්න පුළුවන් නම්, එවැනි සිතුවිලි තිබෙනවා නම්, එවැනි අයට කවදාවත් මේ ලෝකයේ අනිත් සත්වයින්, අනිත් මිනිස්සයෝ පෙලන්න, පීඩාවටපත් කරන්න, වේදනාවටපත් කරන්න, දුකටපත් කරන්න කටයුතු සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා Taman හිතන මේ මෛත්‍රී සිතුවිලි වලට අනුව, මේ මෛත්‍රී චින්තාවට අනුව කටයුතු කරනවා. මොකද Taman නිතර සිහි කරන්නේ, මෙත් වඩන්නේ කොහොමද? මුලින්ම Tamanගේ පැත්තෙන් ගත්තොත්, Tamanට මුලින්ම මෙත් වඩනකොට කියන්නේත් කොහොමද? මෙනෙහි කරන්නේත් කොහොමද? මම නිදුක් වෙම්මා, මම නිරෝගී වෙම්මා, මම සුවපත් වෙම්මා, මම වෛර නැත්තේක් වෙම්මා, මම ශෝක නැත්තේක් වෙම්මා, මම දුක් පීඩා නැත්තේක් වෙම්මා, මම සුවසේ ජීවත් වෙම්මා, මම සාන්ත සුවයටපත් වෙම්මා කියන මෙන්න මේ විදියට සමහරට ඒක අඩු වැඩි වශයෙන් මේ මෛත්‍රී වචන පාඩම් කරගෙන සජ්ජායනා කිරීම, මෙනෙහි කිරීම සිද්ධ කරනවා. එතකොට මෙන්න මේ මෙනෙහි කරන වචන ප්‍රායෝගික ජීවන වැඩපිළිවෙලක් බවට පත් කරගත්තොත් මේ ලෝක සත්වයා කෙරෙහි Taman දකින ආකල්ප, අදහස්, උදහස් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. එතකොට මේ ලෝකේ අනිත් මිනිස්සෙයින්ටත් සතුටෙන්, සන්තෝෂයෙන් ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. අනිත් අයටත් නිදුක් නිරෝගී භාවය ලැබෙනවා. ඒ වගේම ඒ අයටත් Tamanගේ ජීවිතයේ ප්‍රශ්න, ගැටලු වලට මුහුණ දෙන්නේ නැතුව එයටත් හොඳින් ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ ලෝකේ හැම සත්වයකම සතුටෙන්, සන්තෝෂෙන් ජීවත් වෙන්න කැමති. හැමෝම නීතියට, දණ්ඩනයට, යුද්ධයට, ඒ වගේම පීඩනයට බිය කරනවා, ඒ වගේම බයයි. ඒ නිසා මෙන්න මේ බිය, සැක තුරන් වූ සමාජයක් නිර්මාණය වීමට, වගේ මේ ලෝකයේ සදාතනික සාමයක් උදා වීමට මෛත්‍රී විහරණයෙන් යුක්තව ජීවත් වෙනවා නම්, එවැනි සමාජයක් තිබෙනවා මේ ලෝකෙට සදාකාලිකම සාමය, සැනසීම, සතුට උදා වෙනවා. භාවනාව කියන්නේම සතුටෙන්, සන්තෝෂයෙන් ජීවත් වෙන වැඩපිළිවෙල.
ඒ සතුට සන්තෝෂය ඇති කරගන්නා වූ ඒ වැඩපිළිවෙළවල් තමයි බුදුරජාන් වහන්සේ ඒ විවිධ ආකාරයෙන් දේශනා කළා තිබෙන්නේ. එතකොට ඒ අතර අද අපි කතා කරේ මෛත්‍රී භාවනාව පිළිබඳව. තව ඊට අමතරව බුද්ධානුස්සති භාවනාව, ඒ වගේම අසුභානුස්සති භාවනාව, මරණානුස්සති භාවනාව, තව ඊටත් එහාට ගිහිල්ලා සතර සතිපට්ඨාන සූත්‍රයේ තුල සතර සතිපට්ඨානයේ වඩන ආකාරයන් පිළිබඳව තවත් ගැඹුරින් එහාට ගියපු තව භාවනා අභ්‍යාස තිබෙනවා. නමුත් අපි අද ඔබට මේ කතා කරන්න යෙදුනේ සතර කමඨහන තුල තිබෙන මෛත්‍රී භාවනාව. එහෙම නැත්නම් සතර කමඨහනේ දෙවෙනි භාවනාව පිළිබඳවයි මා ඔබට ඒ හැඳින්වීම පැහැදිලි කිරීම සිද්ධ කරන්න යෙදුනේ. ඊළඟට අපි මේ මෛත්‍රී භාවනාව ප්‍රායෝගික අභ්‍යාසයක් විදියට තව සිද්ධ කරගන්නා වූ ආකාරය පිළිබඳවත් අපිට කතා කරන්න තිබෙනවා. ඒ වගේම විවිධ සූත්‍රවල විවිධ අවස්ථාවල බුදුරජාන් වහන්සේ මේ මෛත්‍රී භාවනා පිළිබඳව, මෛත්‍රිය පිළිබඳව, මෛත්‍රී විහරණයෙන් ජීවත් වීමෙන් ලැබෙන ආනිසංස ප්‍රතිඵල පිළිබඳව බුදුරජාන් වහන්සේ දේශනා කළා තිබෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී තවදුරටත් ඒ පිළිබඳව පැහැදිලි කිරීමට, කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපේ අරමුණ බලාපොරොත්තු වුණේ ඔබට මෛත්‍රිය පිළිබඳව ලොකු කුඩා ભેදකින් තොරව ආගන්තුක අයට පවා, ඒ වගේම නවක අයට පවා තේරුම් ගැනීමට, අවබෝධ කර ගැනීමට පුළුවන්කම හැකියාව තිබෙන ආකාරයට මෛත්‍රිය පිළිබඳව, මෛත්‍රී භාවනා පිළිබඳව මූලික හැඳින්වීම පැහැදිලි කිරීම සිද්ධ කරන්න යෙදුනේ. එහෙමනම් ඔබ එය Tamanගේ ජීවිතයේ ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කරගෙන මෛත්‍රී විහරණයෙන් ජීවත් වීමට හැම දිනාටම Tamanගේ ජීවිතයේ තුල ඒ අවබෝධය, ඒ වගේම ඒ දැනීම ඇති කරගෙන එය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කර ගැනීමට ඔබේ ජීවිතයේ තුල ඒ හැකියාව, ශක්තිය, ධෛර්යය ඔබ තුල ඔබ තුල ගොඩනැගේවා, ඔබ තුල දියුණු වේවා කියලා අපි මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම උතුම් තෙරුවන් සරණයි.